ක්ලීනර්ස් පවුලේ ආරක්ෂාව සහතිකයි. අද 2021 ජූනි 10 බ්‍රහස්පතින්දා සිරස්තල ශ්‍රී ලංකයේ ප්‍රභේදයක් යටපත් කරමින් රට තුළ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයේ දරුණු ව්‍යාප්තියක්. ඉන්දීය වෛරසයත් යලි මෙරටින් හමුවේ. වැඩිම කොවිඩ් මරණත් ඊයේ. කොවිඩ් රෝගියෙකු බලෙන් රැගෙන යාමෙන් අම්පාර රෝහල නොසන්සුන්. අක්‍රමවත් එන්නත් කරණය නිසා ගෙනිගත් හේන කොවිඩ් පොකුරකට අතවනයි. 14 වනදායින් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ. යුද හමුදාපති කියයි. විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා සියලු බැංකු හෙටත් වැඩ. තැපැල් කාර්යාල සෙනසුරාදාත් විවෘතයි. එක්ස්ප්‍රස් පර්ල් අවට චන්ද්‍රිකා ඡායාරූපයක් නිසා තෙල් පැල්ලමක් ගැන විදෙස් මාධ්‍යවලට සැකයක්. තෙල් කාන්දුවක් නැතැයි මෙරටින් ප්‍රතිචාර. අපිට ලැබිලා තියෙන උත්තරය තමයි එහෙම තෙල් කාන්දුවක් නැහැ කියන එක. ඇල්ගී එක පාරටම පිබිදීමක් වුණාම තමයි කලර් එක එන්නේ. ලීවර් ආයුෂ් කොහොඹ ෂැම්පූ දිගු ගණිත වරලසකට. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මීට පෙර මෙරටින් සුලභව වාර්තා වූ දේශීය කොවිඩ් ප්‍රභේදය අභිබවා බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදය රට පුරා ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ නවතම වාර්තාවෙන් අනාවරණ කරනවා. ඒ අතර ඉන්දිය කොවිඩ් ප්‍රභේදය සහිත තවත් පුද්ගලයෙකුද නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1900 සීමාවත් පසු කළා. කොවිඩ් ආසාදිත තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. රජය විසින් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි. එම මරණ අතරින් 19ක් මැයි මාස 17 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුලත් සෙසු මරණ 48 ජුනි 1 වනදා සිට ජුනි 8 වනදා දක්වා කාලය තුලත් සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුද්ගලයන් 6 දෙනෙකු නිවසේදී මිය ගොස් තිබූ අතර තවත් 5 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් ජීවිතක්ෂයට පත්ව සිටියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජය ඊයේ තහවුරු කළ මරණ අතරට දින 8ක බිලිඳෙකුද අයත් වන අතර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ගම්පොළ මූලික රෝහලේදී එම බිලිඳා ජීවිතක්ෂයට පත්ව තිබුණා. කොවිඩ් ආසාදිතව මෙරට සිදු වූ ලාබාලතම මරණය මෙයයි. එමෙන්ම වයස අවුරුදු 21 සහ 29 වයස්වල තරුණයින් දෙදෙනෙකුද කොළඹ ජාතික රෝහලේදී සහ නෝරෙලි දිස්ත්‍රික් මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙනත් රෝග තත්ත්වයන් සමග කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ජුනි මාසයේ ගෙවුණු දින 9 තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 426ක් රජය තහවුරු කර ඇති අතර එය ඉක්ුත් මැයි මාසයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 50% ඉක්මවා යාමක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය විසින් මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳ සිදු කළ නව අධ්‍යයන වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දී තිබෙනවා. එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ ඇල්ෆා හිවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයන් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරදුව, තිස්ස මහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි. ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ සිට මෙරට පැමිණි පුද්ගලයෙක්. ලංකාවේ පහුගිය මාසය තුල B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන විශ්ලේෂණ අනුක්‍රම පරීක්ෂණ මගින් තහවුරු කරා 80 දෙනෙක්ගේ මේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා කියලා. B117 කියන ප්‍රභේදය ඉංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා ඉන්දියානු
ඉන්දියානු ප්‍රභේදය කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිත පුද්ගලෙක්ගේ ජෛව සාම්පලයකුත් අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හම්බෙච්ච පුද්ගලෙක් නෙමෙයි. ඊට අමතරව කාලයක් තිස්සේ අපේ ලංකාවේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රභේදය තමයි B1411 කියන ශ්‍රී ලාංකීය ප්‍රභේදය. මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය ආශ්‍රිතව එකම එක පුද්ගලෙක් වාර්තා වුණායේ තිස්සමහාරාම ප්‍රදේශයෙන්. විශේෂිත වූ PCR වර්ග තියෙනවා. එංගලන්ත ප්‍රභේදය විශේෂයෙන් මේ අල්ෆා ප්‍රභේදය හඳුනාගත හැකි අනුමාන කර හැකි ප්‍රභේද. කරන්න පුළුවන් PCR පරීක්ෂණ. අපි ඒ පරීක්ෂණත් 460ක් කල්ලිවලා තහවුරු කරා. මේ මං ඉස්සෙල්ලා කියපු ප්‍රදේශවල අමතරව නුවර ප්‍රදේශයේත් එවැනි හම්බෙච්ච සාම්පල් වලත් මේ එංගලන්ත ප්‍රභේදය වාර්තා වෙන තියෙනවා. මේ අලුත් ප්‍රභේදයේ පැතිරියාම සම්බන්ධව මොකක්ද කියන්නේ වේගය? අඩුම තරමේ 50%කට වැඩි වේගයකින් පැතිරෙනවා. ඒ වගේම මේකේ තියෙන රෝගී දරුණුභාවය සහ මාරාන්තිකභාවය 50-55ක් විතර වැඩි. ඉතින් ඒ ප්‍රභේදය තමයි තාම ලංකාවේ තියෙන්නේ. වෙනත් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය සම්පූර්ණයෙන්ම වගේ යටපත් කරගෙන මේ ඇල්ෆා ප්‍රභේදය දැන් මතුවලා තියෙනවා. ඒ වයිතුමේ දැන් අපේ රටේ වාර්තා කරනවා එන්නත් වර්ග 3ක්. දැන් ඒ එන්නත් වර්ග කොහොමද මේ වෛරස් වලට මුහුණ දෙන්නේ? ඉතින් ඔබ දකින්න ඇති මේ සැරේ අපි වාර්තා කරපු ඒ වාර්තාවෙත් තියෙනවා සෞඛ්‍ය අංශයේ කීප දෙනෙක්ටත් හැදුනා. හැදින කිසිම දෙනෙක්ට අමාරු වුණේ නැහැ. මම කියන්නේ මිය ගියේ නැහැ. සියලු දෙනාම රෝගයේ වැළඳුණත් ඊටාම ඉක්මනින් සුවය ලැබලා ගෙදර එන්න හැකියාව ලැබෙන විශේෂයෙන්ම එන්නත් කරන නිසා. ඒ ඇත්තටම එන්නත ලබා දීලා තිබේ කොවිෂීල්ඩ් කියන එන්නත එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත පුද්ගලයන්. සුගේදා මෙල්බර්න් නුවර ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. හැබැයි එතෙන්දී මේ සොයාගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක්ගේ ඉන්දියානු මේ ප්‍රභේදයේ හින්දා තමයි මේ සිද්ධිය ඇති වුනේ කියලා. ඒ ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුළට පැමිණි පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව හරහා අපි කියන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් විදිහට ගිය කෙනෙක් විතරයි. ලංකාව තුළට කිසිම විටක ඇතුළත් වීමක් වෙලා නැහැ. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හෝ කිසිම විටක වාර්තා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2735 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ගම්පහින් 545ක්, කොළඹින් 543ක්, කළුතරින් 358ක් සහ සෙසු දිස්ත්‍රික්ක 22කින් 1270 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙනවා. නව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මාගල්කල්නේ සුදත්ත හිමියන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. උන්වහන්සේගේ රේදුරට වෛරසය ආසාදනය වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණයෙන් මේ බව තහවුරු වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීමක් සඳහා සහභාගී වීමට පෙර සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී හෝමාගම පිටිපන දෙල්ගහකන්ද ප්‍රදේශයේ නිවසක මියගිය වයෝවෘද්ධ කාන්තාවකගේ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වුණා. කෙසේ වෙතත් ඇයගේ වාර්තා ලැබීමට පෙර බොහෝ පිරිසක් එම අවමගුල් අවස්ථාවේ පෙර සූදානම් කටයුතු වලට සහභාගී වී තිබූ අතර ඒ අතරින් 25 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අපි දන්නවා මරණ ගයක් සඳහා සහභාගී හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 15ක් කියලා සීමා පනවලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ නිවසේ සිදුවන සෑම මරණයක මේ දිනවල PCR පරීක්ෂණ සඳහා යොමු කරන බැවින් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු එම නිවසට නොයා සිටිය යුතුයි. මන්ද එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වුවොත් බොහෝ විට නිවසේ අනිත් පුද්ගලයන් කොවිඩ් ආසාදිතයින්. වරල්ලා විට ගුල විට දකුණ ග්‍රාමීණ නිලධාරී වසමේ පුද්ගලයන් නිරන්තරයෙන් රෝග ලක්ෂණ පෙන්වීම කිරීම නිසා සෞඛ්‍ය අංශ විසින් පසුගිය දෙදින තුළ 101 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ඊයේ රාත්‍රියේ රැගෙන පැමිණි කාන්තාවකට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇයව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කරවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතරතුර ඇගේ ඥාතීන් බලහත්කාරයෙන් රෝගියා රැගෙන යාමට කටයුතු කළේ මෙලෙසින්. පොලිසියට කෝල් කළා මේක අරන් යන්න බෑනේ ඉතින් මේ පොසිටිව් නේ. එම කාන්තාව මේ වන විට කළමුණේ අශ්‍රෆ් අනුස්මරණ රෝහලට ඇතුළත්ව කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් ඇගේ ඥාතීන් නිරෝධායනයට යොමු කර තිබවත් අම්පාර මධ්‍යම කඳවුර පොලිසිය සඳහන් කළා. කටුබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන රසායනාගාරයක නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් වලින් තොරව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවට අද දෙරණට තොරතුරු වාර්තා වුණා. එහි සේවිකාවක් හෙළි කළේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පරීක්ෂණ සිදු කිරීම හමුවේ තමන්ටද කොවිඩ් ආසාදනය වූ බවයි.
මම පොසිටිව් වුණා. මේ මගේ ඇන්ටිජන් එකක්වත් කරේ නෑ. මට ඒ රෝග ලක්ෂණ ඔක්කොම දැනටත් දැනටත් කරනවා. දැනට පොසිටිව් වෙනවා. අපි කියන නිකන්වත් වෙන්නේ. අපි ආරක්ෂිත එල්මක්වත් නෑ. මෙතන සීල් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද එතෙන්ට එනවා පේෂන්ට්ලා පහුගඩුව මාරු තියෙන ඒ අය ඔක්කොම ඇවිල්ලා අතර ඉන්නවා. ලෝක ඇතුලේ AC එකක් දාගෙන. දැන් මේ පරීක්ෂණ කරණේවත් ඇතුලේ අර පේෂන්ට්ලා ඔක්කොම එක කොටේ විතර වෙන් කරලා මේ PCR ඒවත් ඇන්ටිජන් ඒවත් කරන්නේ. කොට මොරටුවේ පැතුරුනේ මේ ලැබ් එක නිසා. නැහැ. ඒ සර්ටස් පොසිටිව් 22ක්. ඒත් හංගනවා. අද තවත් කොවිඩ් ආසාදිතයින් 2142 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 66060 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයන් 6828 දෙනෙකුටත් ඊයේ ලබා දුන් බව වසංගතුරක විද්‍යාවකගේ සඳහන් කළා. නුවරඑළිය ගිනිගත් හේන ජාතික පාසලේදී 3000කට ආසන්න පිරිසකට අද සයිනෝෆාම් එන්නත ලබා දීම සිදු වූ නමුත් ඊට එක්වූ ප්‍රදේශීය ජනතාවට පවත්වාගත යුතු පුද්ගල දුරස්ථභාවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තුණ්ඩමන් මහතාද පැමිණ සිටියා. වෛද්‍ය සේවාවේ අමතර දීමනා 78%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වීමට එරෙහිව සහ වෛද්‍ය නොවන සේවාවන්හි ඉල්ලීම් 15ක් මුල් කළ කරමින් පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදින්ගේ බල මණ්ඩලය සහ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව හෙට උදෑසන 7 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දවසේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරා. ඊයේ දවසේ කතා කරනකොට සෞඛ්‍ය අමාත්‍යවරිය හරියට දැනගෙන හිටියේ නැහැ. පෙරමුණේ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයට N95 මාස්ක් එකක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි පෙරේදා වෛද්‍යවරුන්ට අතට රුපියල් 40000ක් 50000ක් 76000ක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පේපරයක් අස්සම් කරා. ඒක අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. අපි දැක්කා ඊයේ අධ්‍යක්ෂවරයෙක් කියනවා මාධ්‍ය ප්‍රශ්න කරනවා මේක. මේ වෛද්‍යවරුන්ට වැඩි කරාද? වගකීමෙන් කියන්නේ සත 5ක්වත් වැඩි කරලා නැහැ කියලා තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. ඒ කතා කරපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට 78120ක් වැඩිපුර දෙනවා මේ මාසේ ඉඳන්. එහෙම වැඩිපුර හම්බෙන්නේ හින්දාද බොරු කියන්නේ කියලා අපි දන්නේ නැහැ. වැඩිපුර දීමනාවක් දීලා එක ශ්‍රේණියකට. ඒකට අනිත්ට මානසිකත්වයක් එනවා. අපිට අසාධාරණයක් කරා. අපිට තමයි අමාරු. අපි හෙට දවසේ කිසිම කොවිඩ් රෝහලක විරෝධතාවය හානියක් වන ආකාරයේ විරෝධතාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. හානිය නැති ආකාරයේ විරෝධතාවි ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතනවා රජ වෛද්‍ය නිලධාරී සංගමයෙන් අපි අහන්න කැමති ගාල්ලේ මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච සිදුවීම. මම හිතන්නේ එතුමන්ලා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. ඒ වගේම ඒ ගාල්ලේ වෙච්ච සිදුවීම කොළඹ සිදු වුණා. අනන්ත අප්‍රමාණ. නමුත් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාට අයිතියක් තියෙනවා දොරතුරු දැන ගැනීම පනත යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීම් කරන්න කාටද මේ වසන්වල එන්නත විද්‍ය කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහෝ දෙනාට ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය ඒගොල්ලන්ගේ මෙහෙකරුවන්ට රියදුරන්ට සියලු දෙනාට මේ එන්නත විදගත්. නමුත් අද වෙන තුරවටත් ගාමිණිධාරීන්ට මේ එන්නත සම්බන්ධව කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. ඉතින් අපි අද ඉඳලා මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගාමිණිධාරීන් මේ එන්නත් කරන වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළා තියෙනවා. දැනට බලපැවැත්වෙන සංචරණ සීමා එළඹෙන 14 වැනිදා අලුයම 4න් පසු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සංචරණ සීමා දීර්ඝ කරන බවට සමාජ මාධ්‍යන්හි පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. මේ අතර විශ්‍රාමිකයන් සඳහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම අද ආරම්භ වුණා. විශ්‍රාමිකයන් සඳහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම අද සහ හෙට යන දෙදින තුල සිදු කරනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු මෙන්ම තැපැල් කාර්යාලද විවෘතව තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය පවසන්නේ එළඹෙන සෙනසුරාදා දිනේදීද තැපැල් කාර්යාල තුළින් විශ්‍රාම වැටුප් ලබාගත හැකි බවයි. විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල වෙත යන විශ්‍රාමිකයින්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට රජය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව විශ්‍රාමිකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපීමට කටයුතු යොදා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක විශ්‍රාමිකයින් බැංකු සහ තැපැල් කාර්යාලවලට ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් පීඩාවට පත් වුණා. රජේ මේ බොරුවක් නකරන්නේ බස් දානවා කියලා මං 60ක්ම තුනක් පයින් ආවේ. කවුරුත් කිව්වේ නැහැ අවල් තැනට එන්න කියලා. වෙලාවක් කිව්වේ. මොකෝ පයි? වහන නැනේ මහත්මයා දැන් මේ ආමි බස් දාලා තියෙනවා කිව්වේ. ආමි බස් දාලා අපිට අහුවෙන්නේ මම කළු බෝයිබනේ මේ. නෑ වාසුකම් සරදරනේ බස් එකක් පාර යන්නේ නැහැ නේ. බයිසිකලේ ආදී ඉතින් එන්නත් කරදරයිනේ හුලක් ගහ ගන්න තැනකුත් නෑ. මේ අවස්ථාවේ මේ වගේ පෝලිං වල ඉන්න වැඩි
විශ්වාසකට නිවසට ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් තමයි ඒක වැදගත් වෙන්නේ. මේ අතර වවුනියාව ශාන්තසෝලේ ප්‍රදේශයේදී මුව ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ 25 හැවිරිදි පුද්ගලයෙකු එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී තිබෙනවා. ඒ මුව ආවරණ නොමැතිවීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විමසීමත් සමගයි. ඔය සීමාතය ආවනම් හොඳයි. පුළුවන් නම් මට ආරක්ෂාව දෙන්න ජීප් එකක් අරගෙන එන්න මේ ඇකියුස්ට් එක අරගෙන යන්න පුළුවන්. නැත්නම් මම වවුනියා යනවා කමෙන්ට් එක දාන්න. මගේ බටන් ඉවරයි. අත්ෙන් ගැව්වා. පහර දුන් පුද්ගලයා සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන අතර අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ සංචලන සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1057ක්. එසේම අද දිනේදීත් සංචලන සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. සංචලන සීමා ක්‍රියාත්මක වන අද දිනේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹට ඇතුළු වන වාහනවල යම් අඩුවීමක් දක්නට ලැබුණද ඇතැම් ප්‍රධාන පිවිසුම් ආශ්‍රිතව විශාල වාහන සංඛ්‍යාවක් දක්නට ලැබුණා. චෙක්පොයින්ට් තිබුණා දෙකක් මේ චෙක් කරේ නැහැ අපි. මම දැන් චෙක් කරන්නේ නැහැ. මේක මේ සංචලන සීමා කිව්වට මේක ඉතින් මිනිස්සු අදිතරක් පාර යනවා. මේ අතර දැනට බල පැවැත්වෙන සංචලන සීමා එළඹෙන 14 වනදා අලුයම 4න් පසු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සංචලන සීමා දීර්ඝ කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්. මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දැක ගන්නට ලැබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් සමුද්‍ර විශේෂඥයින් පෙන්වා දෙන්නේ විෂ සහිත ඇල්ගී විශේෂයක් නෞකාව ආශ්‍රිත මුහුදේ නිර්මාණය වෙමින් පවතින බවයි. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය දෙවනදා ගැඹුරු මුහුද දෙස රැඳගෙන යාමට කටයුතු කිරීමේදී නැව තුළට ජලය කාන්දු වීම නිසා එය ගිලී යාමට ලක් වුණා. මේ වන විට නැව මුහුදුබත් වෙමින් පවතිනවා. මේ ඊයේ පස්වරුවේ නෞකාව දිසූ ආකාරයයි. චන්ද්‍රිකා ඡායාරූප පුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ අද වන විට නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බවයි. නෞකාවේ සිට විශාල ප්‍රදේශයක් පුරා මෙම පැල්ලම දැක ගන්නට ලැබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වූයේ. මෙවන් පසුබිමක අද දහවල් නාරා ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් නැවාසලට ගොස් ජල සාම්පල ලබාගෙන තිබෙනවා. එහි වාර්තා ලැබීමට දින 2ක් පමණ ගත වන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. තෙල් කාන්දුවක් කියලා කියන්නේ අපි වතුරට ඩීසල් ටිකක් වැදුනා වගේ නෙවෙයි. නැවක තියෙන බංකර් ඔයිල් කියලා කියන්නේ තාමත්ම ඝන තාර වගේ සමුද්‍ර ජීවිතය තාමත්ම හානිකර දෙයක්. නිසා ඒ තෙල් එළියට ආව නම් අපිට තාමත්ම පැහැදිලිව පේනවා. එක්ස්ප්‍රස් පර්ල් ගිල්ල තියෙන නැව වටේ තියෙනවා. නාවික හමුදාවට අයත් නැවක් තියෙනවා. වරාය අධිකාරියට අයත් නැවක් තියෙනවා. ඉන්දියානු බෙරළා ආරක්ෂක හමුදාවට අයිති නැව් දෙකක් තියෙනවා. ඊට අමතරව මේ නැව ගොඩ ගන්නම ඇවිල්ලා තියෙන තවත් නැවක් තියෙනවා. නැව් පහක් තියෙනවා. මේ නැව් පහෙන්ම විස්තර ගත්තා මෙහෙම තෙල් කාන්දුවක් තියෙනවද කියලා. ඔව් පස් දෙනාගෙම අපිට ලැබිලා තියෙන උත්තරය තමයි එහෙම තෙල් කාන්දුවක් නැහැ කියන එක දැනට. මේ අතර ටෝක් විත් චතුර එක්ස්ප්‍රස් වැඩසටහනට එක්වෙමින් බ්‍රිතාන්‍යයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පරීක්ෂකා ආචාර්ය ගෞතමී වීරකෝන් මහත්මිය කියා සිටියේ නෞකාවසල මුහුදේ විෂ සහිත ඇල්ගී විශේෂයක් නිර්මාණය වන බවයි. දැන් මේ එකතු වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය වලින් නිරීක්ෂණය කරනවද ඇල්ගී පිබිදීමක් හෝ වෙනත් පිබිදීමක් මුහුදු කලාපයේ වෙනසක්? ලංකාවේ ආෆෝස් එකෙන් ගත්ත ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් දැන් නැවවට වලයාකාරව ලොකු වතුර ප්‍රමාණයක වර්ණ වෙනස් වීමක් ඒක මේ හුඟක් කොළ පැහැයට හුරුයි. එතකොට අපි මේ ඡායාරූප ඉතා විශාල කරලා නිරීක්ෂණය කළාම අපිට බලා ගන්න පුළුවන් වුණා උදාහරණයක් තමයි බේරේ වැව. දැන් බේරේ වැවේ ටොක්සික් ඇල්ගල් බ්ලූම් එකක් වෙනකොට අපි දන්නවා ඒක පාට වෙනස් වෙනවා කියලා. එවැනිම සංසිද්ධියක් තමයි මේ මුහුදාවට කලාපේ අපිට ඒ ඡායාරූප වලින් දකින්න පුළුවන් උනේ. එතකොට මේ ඇල්ගේ වලට සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන නයිට්‍රජන් වලට අමතරව දැන් මේ නැවෙන් එකතු වෙන අමතර නයිට්‍රජන් ප්‍රභව නිසා ඒ ඇල්ගේ ඉතා විශාල ලෙස ප්‍රභා සංශ්ලේෂණය
එක පාරටම පිබිදීමක් නැත්නම් බ්ලූම් එකක් විදියට උනහම තමයි කලර් එක එන්නේ. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕනේ මේ නැවේ ගෙනිච්චේ හුඟක් විෂ සහිත රසායන ද්‍රව්‍ය. එතකොට මේ ඇල්ගේ බ්ලූම් එක විෂ සහිත ඇල්ගේ බ්ලූම් එකක් තමයි එතනින් ඇති වෙන්න පුළුවන්. මේ අතර ගිනිගෙන විනාශයට පත් වූ නැවේ කොටසක් හෝ එහි තිබූ බහලුමක කොටසක් හලාවත මුතුපන්තිය දූපතට ඊයේ ගසාගෙන වෙත් තිබෙනවා. මේ අතර නැවෙයි සැක කරන කිලෝ 250කට වඩා බරති තාක්ෂණික උපකරණ සහිත යකඩ බෝයාවක් ඊයේ සවස කළුතර මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා තිබුණා. අම්බලන්ගොඩ හික්කඩුව සහ ගාලුමෝදර මුහුදු විරළ තීරයන් ආශ්‍රිතව මේගේ කැස්බෑවුන් තිදෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබුණේ මෙලෙසින්. මේ සිදුවුණු හානිය සහ වෙන්න තියෙන හානිය තක්සේරු කරන්න දැන් කටයුතු කරනවා. මගේ මතය නම් මේ කොහොම තක්සේරු කරන්නද කියලා. මට නම් මේවා නිකන් මිලියන ගාණෙන් බිලියන ගාණෙන් මේ හානිය තක්සේරු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද මේක මම පරිසර අමාත්‍යවරයා විදියට කියන්නේ මේ වන හානිය අදට තක්සේරු කරගන්න බැරි මට්ටමක හානියක් වෙනවා. අද නෙමෙයි තව අවුරුදු 20කින් 30කින් පවා මේකේ බලපෑම අපිට එන්න ඉඩ තියෙනවා. පරිසර හානිය ඩොලර් වලින් පියවන්න පුළුවන් කමක් නැහැ. රජය සතු ඉඩම් පෞද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබෙ නොමැති බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් පවසනවා. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ අවස්ථාවේ රජය සෙලෙන්ඩිවා නමින් පෝට් සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජයේ සතු ආයතන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ගපුර් ගොඩනැගිල්ල යෝක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි විදේශ අමාත්‍යාංශෙත් පිහිටි ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල පොලිස් මූලස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය කොම්පඤ්ඤු වීදියේ පොලිසිය පොලිස් ක්‍රීඩාංගණය පොලිස් නිවාස සංකීර්ණය ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා ක්‍රීඩාංගණය MOD සයිබර් ඔපරේෂන් කියන මේ සියලු රජයේ සතු ආයතන සමාගම් 3 මේ යටතේ පිටවල මේ රාජ්‍ය දීපල ඒවට පවරගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඉතාම භයානකයි. මේ රාජ්‍ය දීපල ජනතාව සතු දීපල මේවා එක ආකාරයට අලෙවි කරන්න වෙන්දේසි කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේවා හරියට සාංගික දීපල වගේ කියලා හිතලා කටයුතු කරන්න කියලා මේ රජයට අපි කරුණාවෙන් දැනුම් දෙනවා. අනිත් පැත්තට මෙතන මේ කටයුත්තේදී විදේශීය සමාගම් වලට මේවා අලෙවි කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය රජයට විරුද්ධව කතා කළේ මේවා පිළිබඳව. එහෙම කරන්නේ නැහැ කියලා ආපු රජයක් මේ තියෙන්නේ. ඒ නිසා දැඩි ලෙස මේ රජයෙන් ඉල්ලා හිටිනවා මේ රාජ්‍ය දීපල විකුණලා රටක ජනතාවට අවසානයේ මොනවද විකුණන්නේ? අගමැතිතුමා පහුගියදා මේ සතියකට විතර උඩදී පන්සලට ඇවිල්ලා ගියා. අගමැතිතුමාට මේ විදියට මම කිව්වා මේවා කරුණා කරලා කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වට කරගෙන ඉන්න ඇතැම් නිලධාරී මේ තනකොළ ගහ පෑගිලා නැති කුරුම්බ ගෙඩියක් කට තියලා බීපු නැති ගහක මලක් නෙලලා පූජා කරපු නැති අතින් බත් ටිකක් කාපු නැති පිරිසක් ඉන්නේ. ඉංග්‍රීසියෙන් හිතන ටයිකෝට් කාරයෝ ටිකක් අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන් කාරයෝ පාත් පයින්ඩර් කාරයෝ. මේ තමයි හෙනේ අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන. කාලගුණය කොහොම වුණත් රයිනෝ නං වහලට සේෆ් තමයි මුළු ගෙදරම. දැන් තවත් පුවත් කිහිපයක්. කුලියා පිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම් වීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියා පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් චීත්තයකින් සැරසී සිටි ආකාරය දක්නට ලැබුණා. අපි කතා කරපු විදියට පිරිමි ඇඳුම් අඳගෙන බැරි තත්ත්වයකට පත් වුණා. ඒකින් අද කාන්තා ඇඳුමකින් සැරචිලා එන්න කියලා කල්පනා කරුවා. අද කාන්තා ඇඳුම් අඳගෙන ඇවිල්ලා හෙට අඹුඩේ ගහගෙන ඇවිල්ලා එම් බැරනොත් මේ වලින් අපි අපේ ජීවිත පරිත්‍යාග කරලා හරි මේක රැක ගන්න කටයුතු කරනවා. පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගොවි සංවිධානයක් වැඩිමිලට පොහොර ලබා දීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් ඊයේ වැටලීමක් සිදු කළා. එහිදී පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් සහ අදාළ ගොවි සංවිධානයේ නියෝජිතයන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. අපිට පොත්පත් බලලා මේක තහවුරු කරගත්තාම ඒකද අපි විශ්වාස කරන්නේ කියලා ඒක අපිට පෙන්වන්නකො මේ. අනතුරුව පොලිසිය මැදිහත් වී පාලන මිලට පොහොර ලබා දීමට කටයුතු කළා. මේ අතර තමුත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිටද අද පොහොර ගැටලුවක් මුල් කරගනිමින් නොසන්සුන්තාවයක් හටගත්තා. ඒ අද පෙරවරුවේ පොහොර ලබා දෙන බව පවසා ගොවීන්ගෙන් මුදල් අය කරගත් තමුත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරිනියක් ගොවීන් එහි යන විටත් සේවයට වාර්තා කර නොතිබීම හේතුවෙන් තෝර හම්බෙච්චම නැති මිනිස්සු ඉන්නවා. අපිට එතකොට මොකක්ද මේකේ තේරුම කියලා අපි අහන්නේ. ඒක කඩලා තියෙන්නේ. ඉල්ල ගන්නවත් නැහැ නේ කාගව.
මනුසත් දෙරණ ඩයලොග් සහන ක්‍රියාන්විතයේ 24 වැනි දිනය අදයි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අදත් එය වෙන් වුණා. මනුසත් දෙරණ ඩයලොග් විශේෂ සහන ක්‍රියාන්විතයේ 24 වන දිනය අදයි. ඒ අනුව ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව අතර බෙදා දීම සඳහා කොළොන්නාව ප්‍රාදේශීය කාර්යාලය වෙත වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම මෙලෙස සිදු කෙරුණා. වසම් 27ක පවුල් 10600 ආසන්න ප්‍රමාණයක් ගම් අතුරු නිසා අවතන් වුණා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයට ප්‍රාදේශීය ලේකම් වශයෙන් කොළොන්නාව අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්. මෙතර කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ කෑගල්ල මහ රෝහල ආවරණය කරමින්. කෑගල්ල රෝහලේ ඉන්න අපේ ස්ටාෆ් එක පේෂන්ට්ස්ලා ඒගොල්ලෝ ඩයලොග් ආයතන මනුසත් දෙරණත් එකතු වෙලා මේ කරපු උදව්වට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.